හොඳයි අපි ගිය සතියේ 9 පළවෙනි පාඩම පටන් ගත්ත මතක ඇති. මේ ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් තමයි අපිට 9 පළවෙනි පාඩමේ කතා කරන්න තියෙන්නේ. මේ ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මූලික දේවල් ටිකක් අපි එදා කතා කළා. මතක ඇති. පොඩ්ඩක් මතක් කරොත් මේ කාටද ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ? මතකද? ශුද්‍ර ජීවීන් විදියට හැඳින්වුවේ කාවද? ඔව් ශුද්‍ර ජීවීන් විදියට නම් කළේ පියවි ඇසට තනි තනිව ගත්තාම පැහැදිලිව නොපෙනෙන කුඩා ජීවීන්. තනි තනිව ගත් විට පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන කුඩා ජීවීන් තමයි ශුද්‍ර ජීවීන් කියන්නේ. ඒත් පාඩම අපි ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියන එක තමයි පාඩම මාතෘකාව. අපි එදා ටිකක් කතා කරා. එතකොට ඒකේ ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මේ අපි කිව්වා විවිධ ශුද්‍ර ජීවී කාණ්ඩ ඉන්නවා කියලා, වර්ග ඉන්නවා කියලා. ප්‍රධාන වර්ග කීයක් ගැන කිව්වද? බැක්ටීරියා, දිලීර, ප්‍රෝටසෝවා, ඇල්ගී, ඊට අමතරව අපි කිව්වා මේ වෛරස් කියන කට්ටියත් මෙතෙන්දි කතා කරනවා. හැබැයි මේගොල්ලෝ අර ජීවිත අජීවිත කියන ගැටලුව තියෙනවා. අතරමැදි ලක්ෂණ පෙන්වන නිසා අර කුඩා නිසා තමයි අපි මෙතෙන්දි මේ ශුද්‍ර ජීවීන් එක්ක මේගොල්ලෝ ගැන කතා කරන්නේ. වෛරස් සම්බන්ධයෙන්. අපි එදා මේ බැක්ටීරියා, දිලීර, ප්‍රෝටසෝවා, ඇල්ගී ඒ අය ගැන කතා කළේ. වෛරස් ගැන මේ විශේෂයෙන් කතා කරේ නැහැ වැඩිපුර. වෛරස් කියන කට්ටිය ඊටාම කුඩා කණ්ඩායමක්. බැක්ටීරියා වලටත් වඩා කුඩායි. හැබැයි මේ වෛරස් වල තියෙන ගැටලුව තමයි මේගොල්ලෝ ජීවි අජීවි අතරමැදි ලක්ෂණ පෙන්නනවා. ඒ නිසා විද්‍යාඥයෝ තාමත් මේ අයව කෙලින්ම මේ වර්ග කරනකොට ඒ විවිධ වර්ගීකරණ කාණ්ඩ වලට දාලා නැහැ. හේතුව තමයි දැන් අපි ජීවීන්ගේ ලක්ෂණ කියලා මූලික ලක්ෂණ වගේක් ඔය පල්ලෙහා පන්ති වලදී ඉගෙනගෙන තියෙනවානේ. ශ්වසනය කිරීම, වර්ධනය, ප්‍රජනනය, බහිස්රාවය, ප්‍රතිචාර දැක්වීම. එහෙම ලක්ෂණ වගේක්. වෛරස් වල මේ කියන ලක්ෂණ වලින් බෝවීම, තන් ගුණණය වීම, ප්‍රජනනය කියන ලක්ෂණය විතරයි ජීවි ලක්ෂණයක් විදියට අපට දකින්න පුළුවන්. ඒකත් ජීවි පටකයක් සෛලයක් ඇතුළේදී විතරයි වෛරස් ඒ වගේම තව කට්ටියව හදන්නේ. බාහිර පරිසරයට ආපුවාම ඒ ජීවි සෛලයෙන් බාහිරට ආපුවාම කිසිම වර්ධනයක්, ශ්වසනයක්, ප්‍රජනනයක් මොකක්වත්ම නැහැ. නිකම්ම නිකන් රසායනික අංශුවක් විදියට ඉන්නවා. ඒ නිසා මේගොල්ලෝ අජීවී ලක්ෂණ පෙන්눔 කරනවා බාහිර පරිසරයේදී. ජීවි ඒගොල්ලන්ට සුදුසු ජීවි සෛලයක් පටකයක් ඇතුළට ගියාම විතරයි අර ගුණණය වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අර වෙන මොකක්වත් ජීවි ලක්ෂණ නිරීක්ෂණය කරන්න බෑ. ඒ හින්දා මේගොල්ලෝ වර්ගීකරණ කණ්ඩායම් වලට දාලා නැහැ. මෙතෙන්දී අපි කතා කරන්නේ කුඩා වීම නිසා. ශුද්ධ ජීවි යටතේ අපි කතා කරන්නේ මේගොල්ලෝ ඊටාම කුඩා නිසා. මේගොල්ලන්ගේ මේ අර සංයුක්ත අන්වීක්ෂයකින්වත් සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයකින්වත් බලන්න බෑ. ඊටත් වඩා කුඩායි. බලන්න පුළුවන් එකම විදිහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින්. එතකොට මේකේ වෛරස් සම්බන්ධයෙන් දැන් අපි පොඩ්ඩක් සටහන් කරගමු. ඊට කලින් දැන් ගිය සතියේ ඔයගොල්ලෝ නෝට් එක ලිව්වනේ සටහන. ඔය චුට්ටක් මට මේ ගිය සතියේ ලියපු නෝට් එක පොත නෝට් එක චුට්ටක් මට ඔය කැමරාව ඔන් කරලා කැමරාවට පොත පොඩ්ඩක් අල්ලන්නකෝ. ගිය සතියේ නෝට් එක චුට්ටක් මට බලන්න. අපි ඒකේ රූප ඇඳා ඒකට විවිධ මේ කාරණා ටිකක් කතා කරානේ. බැක්ටීරියා වර්ග, ඊට පස්සේ මේ වෛරස් වර්ග, එහෙම මේ කතා කරපු ටිකක් තියෙනවනේ. දැන් සමහර අය මට පෙන්වනවා දෙව්මින කරලා තියෙනවා. හොඳයි. මිනුති හොඳයි. සඳෙව් හොඳයි. රසාන්, හංසි,
ගානුක හොඳයි. සෙනොත් පසින්දු හොඳයි. ඒගොල්ලෝ කරලා තියෙනවා. දැන් මට පේනවා පෙන්වන එක නිර්මාල් කරලා තියෙනවා. හොඳයි. හංසක කරලා තියෙනවා. හරි. ඕකේ බලන්න අපි අන්තිමට ස්පයිරෝගයිරා කියන කණ්ඩායම ඇල්ගී යටතේ ඉන්න ස්පයිරෝගයිරා කියන කට්ටිය ගැන නේද අන්තිමට ලිව්වේ. ඇඳලා තියෙන්නේ. හොඳයි. වෛරස් කියලා එහෙනම් අපි පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. වෛරස් කියන කණ්ඩායම ගැන වෛරස් ගැන මේ දවස්වල නම් ගොඩක් කතා කරනවා නේද? වෛරස් හින්දානේ මේ දැන් සෑහෙන ගැටලුවකට ලෝකෙම පත් වෙලා තියෙන්නේ. වෛරස් කාණ්ඩයක් හින්දානේ. වෛරස් කියලා ලියලා ඒකේ අපි මේ වෛරස් කියන කණ්ඩායමේ රූප මොනවත් ඇන්දේ නෑ නේද? ඒතර වෛරස් ඉන්නවා විවිධ හැඩවලින්. ඊටාම කුඩා වුණාට මේ විවිධ හැඩවලින් වෛරස් අපිට හම්බ වෙනවා. අපි බලමු මේ වෛරස් වර්ග කීපයක් කියන්නේ විවිධ හැඩ තියෙන වෛරස් කීපයක් කොහොමද කියලා. මේවා අපි ගිය සතියේ කතා කළා. මේ තියෙන ක්ෂුද්‍ර ජීවීන් අර වර්ග කරපු ආකාර ටික. ඊපස්සේ අපි හැඩය අනුව ওই බැක්ටීරියා වර්ග කරන්න පුළුවන් කිව්වා. මේ තියෙන බැක්ටීරියාවක ව්‍යුහය විවිධ කාරණාවලට වැදගත් වෙන බැක්ටීරියා වර්ග කීපයක් ගැන කිව්වා. දිලීර ගැන කිව්වා. පුස් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන කට්ටිය. පුස් කියලා තමයි මේගොල්ලන්ව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඊළඟට මේ ඉන්නේ පාන් වල ඉන්න පුස් තමයි මියුක. පාන් හදනකොට පාවිච්චි කරනවා ඊස්ට්. පිටිපිපෙන්න පාවිච්චිට ගන්නවා. මේ ඉන්නේ එවුග්ලිනා, ප්ලාස්මෝඩියම්, මේගොල්ලෝ ප්‍රෝටෝසෝවාවන්, මේ පැරමීසියම්, මේවා අපි ගිය සතියේ ඇන්දා, ඇමීබා, මේ අය එතකොට අපි කිව්වා ප්‍රෝටෝසෝවාවන් කියලා. ගිය සතියේ පාඩම ගෲප් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට බලපො නැති අය ඉන්නවා බලන්න පුළුවන්. අන්තිමට මම හිතන්නේ මෙන්න මේ ස්පයිරෝගයිරා කියන කට්ටිය ගැන කතා කළා. ඔය ඩයටම, ස්පයිරෝගයිරා, ක්ලැමිඩෝමෝනාස්, ඇල්ගී වර්ග ජලයේ ඉන්නේ. මේගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් පුළුවන්. ක්ලැමිඩෝමෝනාස්ට ඔය කශිකා චලනය කරලා ජලය තුල සංචරණය කරන්නත් පුළුවන්. ජලයේ පාවෙමින් ජලයේ පෘෂ්ඨයේ පාවෙමින් ඉන්න අයට නමක් කිව්වා ශාක ප්ලවාංග කියලා හඳුන්වනවා කිව්වා. එතන ඊට පස්සේ වෛරස් කියලා ලියමු අපි. වෛරස් කියන කණ්ඩායම කවුද කියලා චුට්ටක් මේ රූප ඇන්දේ නැහැ නේද? වෛරස් වල ගිය සතියේ රූප ඇන්දේ නැහනේ. හරි. වෛරස් කීප දෙනෙක් අපි එතන එහෙමනම් හඳිමු. විවිධ හැඩ තියෙන වෛරස් ඉන්නවා. වෛරස් කියලා ලියලා ඉස්සෙල්ලා මේ පොඩි විස්තර ටිකක් ලියලා ඉමු. කරුණු විදියට ලියුවත් කමක් නැහැ. වෛරස් කියලා ඒකේ ලියමු. වෛරස් ගැන ගිය සතියේ ලිව්වේ නැහනේ. නෑ වෛරස් කියලා කරුණු විදියට ලියමු. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් පමණක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් පමණක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් පමණක් නිරීක්ෂණය වේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් පමණක් නිරීක්ෂණය වේ. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි.
ජීවී දේහ තුලදී පමණක් ඊළඟ කාරණේ විදිහට ලියමු. ජීවී දේහ තුලදී පමණක්. කියන්නේ ජීවින්ගේ ඇඟ ඇතුලේදී විතරක්. ජීවී දේහ තුලදී පමණක් ගුණණය වේ. ඒ කියන්නේ සංඛ්‍යාව වැඩි වෙනවා. බෝ වෙනවා. ගුණණය වේ. ජීවී දේහ තුලදී පමණක් ගුණණය වේ. ජීවී දේහ තුලදී පමණක් ගුණණය වේ. එතකොට මේගොල්ලන් අර දැන් සාමාන්‍ය ජීවීන්ගේ වගේ අර සෛලීය සංවිධානයක් නැහැ. ඒ කියන්නේ මෙදාර න්‍යෂ්ටිය කියලා ව්‍යුහයක් සෛලප්ලාස්ම පටලයක්. එහෙම සෛලීය සංවිධානයක් මේගොල්ලන්ගේ නැහැ. ඒකත් ඊළඟ කාරණේ විදියට ලියමු. සෛලීය සංවිධානයක් නැත. සෛලීය සංවිධානයක් නැත. සෛලීය සංවිධානයක් නැත. සෛලීය සංවිධානයක් නැත. හරිද? එතකොට ඊට අමතරව මේගොල්ලෝ අර සාමාන්‍ය ජීවීන්ගේ ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ශ්වසනය, වර්ධනය වගේ අනිත් ජීවීන්ගේ ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඒකත් ලක්ෂණයක් විදිහට ලියමු. ශ්වසනය, වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්වයි. ශ්වසනය, වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්වයි. ශ්වසනය, වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්වයි. හොඳයි. දැන් මේ අපි වෛරස් කීප දෙනෙක්ගේ මේ හැඩ කොහොමද කියන එක චුට්ටක් සටහන් කරගමු. මොන වගේද කියන එක. වෛරස් කියන කට්ටිය ඒගොල්ලන්ගේ මේ විවිධ හැඩ තියෙන්න පුළුවන්නේ. ඒකම මේ ඉස්සලා ලියලා යමු. විවිධ හැඩ දරන විවිධ හැඩ දරන වෛරස් වර්ග පවතී. විවිධ හැඩ දරන වෛරස් වර්ග පවතී. මං අර කලින් දවසේ සමහරට මේ කිව්වත් වෙන්න ඇති මේ වෛරස් කියන කට්ටිය ගත්තාම මේ එක හැඩ තියෙනවා කියලා. මේ ඉන්නේ නම් ප්‍රෝටෝසෝවානේ. අපි වෛරස් කියන කට්ටිය මේ ඉන්නේ ඔය එක හැඩ තියෙන වෛරස් වර්ග කීපයක්. ඔය රතු පාටට වගේ තියෙන්නේ මේ දවස්වල කතා කරන COVID-19 කියන වෛරස් එක. රතු පාටින් තියෙන්නේ. රතු පාට බෝලයක් වගේ තියෙන්නේ. එතන මේ එක හැඩ තියෙන වෛරස් පරිසරයේ ඉන්නවා. කීප දෙනෙක් එතන සටහන් කරගමු. උදාහරණ විදිහට මේ හැඩ කීපයක් අඳිමුකෝ. මේකෙන් කීප දෙනෙක් මේ දල හැඩ ටිකක් අඳිමුකෝ.
දල හැඩ ටිකක් අඳිමු අපි මේ කීප දෙනෙක්ගෙන්. චූටි වෙලාවකට සමහරට මේ ස්ක්‍රීන් එක නොපෙනී යයි. පොඩි වෙලාවකට වෛරස් වර්ග කීපයක් සටහන් කරගත්තද? හොඳයි, දැන් සමහරු ඇඳලා ඉවරයි නේද? හොඳයි, දැන් මේ ඊට පස්සේ අපි අනුමාතෘකාවක් විදිහට ලියමු ශුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර කියලා. ශුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර.
මොනවද බලමු මේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර සහ වැඩෙන තැන් උපස්තර. මොන තැන්වලද මේ ශුද්‍ර ජීවීන් ඉන්නේ? ඔව් මොන වගේ තැන්වලද මේ ශුද්‍ර ජීවීන්ට ඉන්න පුළුවන්? ශුද්‍ර ජීවීන් ඉන්න තැන් බැලුවොත් නැත්තේ කොහෙද කියලා තමයි අහන්න වෙන්නේ. මොකද විවිධාකාර තැන්වල මේගොල්ලන්ට වාසය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අනිත් ජීවීන් ඉන්නේ නැති තැන්වලත් ශුද්‍ර ජීවීන් වාසය කරනවා. එතකොට පොළව මතු පිට වගේම වායුගෝලයේ ඉහළ ඊළඟට වෙන සත්තුන්ගේ ඇඟවල් ඇතුලේ සාගර පතුලේ ගිනි කඳු මුදුන් වල පවා සමහර බැක්ටීරියා හොයාගෙන තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මුඛය, ආහාර මාර්ගය, මෞත්‍රලිංගික මාර්ගය, සම මත ඊළඟට කාන්තාරවල එළවලු පළතුරු වල ඊට අමතරව මේ ලවණ සහිත වගුරු බිම්වල පෙට්‍රල් ඩීසල් වගේ ඒවැත් උණුදිය උල්පත්වලත් මේ ශුද්‍ර ජීවීන් හොයාගෙන තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ නැති තැනක් නැති තරම්. ඔතන ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර හා උපස්තර කියලා මාතෘකාව ලියලා ඒක යටතේ ලියමු. ඒක යටතේ ලියමු. ශුද්‍ර ජීවීන් විවිධාකාර පරිසරවල ශුද්‍ර ජීවීන් විවිධාකාර පරිසරවල ජීවත් වෙයි. විවිධාකාර පරිසරවල ජීවත් වෙයි. අනෙකුත් ජීවීන්ට ජීවත් වීමට නොහැකි පරිසරවල පවා අනෙකුත් ජීවීන්ට ජීවත් වීමට නොහැකි පරිසරවල පවා මෙම ශුද්‍ර ජීවීන් ජීවත් වන බව සොයාගෙන තිබේ. උදාහරණ කියලා ලියමු. තරු දාලා එක ලියමු. උදාහරණ කියලා ලිව්වට පස්සේ ගිනි කඳු මුදුන් වල
ගිනි කඳු මුදුන්වල ඒ වගේම කාන්තාරවල 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 සාගර පතුලේ සාගර පතුලේ සාගර පතුලේ ඊට ජීවීන්ගේ සම මත ජීවීන්ගේ සම මත ඊළඟ එක මිනිසාගේ මුඛය මිනිසාගේ මුඛය මිනිසාගේ මුඛය ආහාර මාර්ගය ආහාර මාර්ගය මුත්‍ර මාර්ගය මුත්‍ර මාර්ගය ආහාර මාර්ගය මුත්‍ර මාර්ගය ඊට පස්සේ ඔය උණුදිය උල්පත් උණුදිය උල්පත්
උණුදිය උල්පත් දැන් මේ වගේ පරිසරවල මේ ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. දැන් ඔතෙන්දි මේ අනිත් ජීවීන්ට ජීවත් වෙන්න අමාරු පරිසර තියෙනවනේ. ඔය කියපු උණුදිය උල්පත් ඊළඟට වායුගෝලයේ ගත්තොත් කිලෝමීටර් 6ක් විතර උඩ සාගර පතුල කාන්තාර ගිනි කඳු මුදුන් ඒවත් ලියන්න පුළුවන් ලියලා නැත්නම් ගිනි කඳු මුදුන් වායුගෝලයේ කිලෝමීටර් 6ක් පමණ ඉහළ ඒවත් ලියලා නැත්නම් මේ ලියන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ මේ අනිත් ජීවීන්ට ජීවත් වෙන්න අමාරු පරිසර තියෙනවනේ. මේ පරිසර වලට කියනවා ආන්තික පරිසර කියලා. ආන්තික පරිසර. ඒක වෙනම පාටකින් අලුත් රූලක තරුවක් දාලා ලියමු. වෙන රූලක තරුවක් දාලා ලියමු. ඒක ලියමු මේ බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු ගිනි කඳු මුදුන් සාගර පතුල වැනි සාගර පතුල වැනි උපස්තර පස්තර කියන්නේ අර වැඩෙන්න පුළුවන් තැන්. උපස්තර ආන්තික පරිසර ලෙස ආන්තික පරිසර ලෙස හඳුන්වයි. ආන්තික පරිසර ලෙස හඳුන්වයි. ආන්තික පරිසර විදියටයි හඳුන්වන්නේ. දැන් මේ ක්ෂුද්‍ර ජීවීන් කියන කට්ටිය ගත්තාම ආන්තික පරිසර කියලා හඳුන්වන්නේ අනිත් අයට ජීවත් වෙන්න අපහසු පරිසර. එතකොට ඔය ගිනි කඳ මුදුන් කාන්තාර සාගර පතුල වායුගෝලයේ කිලෝමීටර් 6ක් විතර උඩ ඒ වගේ තැන් අනිත් අයට අපහසු ජීවත් වීමේ අපහසු තැන් තමයි ආන්තික පරිසර කියලා නම් කරන්නේ. දැන් මේ
ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ශුද්ධ ජීවීන්ගෙන් තියෙන මේ බලපෑම් මොනවද කියලා. දැන් ශුද්ධ ජීවීන්ගෙන් බලපෑම් කියපුවාම මේගොල්ලන්ගෙන් ඇතිවන හොඳ බලපෑමුත් තියෙනවා නරක බලපෑමුත් තියෙනවා. හොඳ බලපෑම් සහ නරක බලපෑම් කියලා දෙකම තියෙන්න පුළුවන්. මොනවද මේ ශුද්ධ ජීවීන්ගෙන් ඕගොල්ලෝ දන්න විදිහට අපිට තියෙන හිතකර බලපෑම් හොඳ බලපෑම් මොනවද ශුද්ධ ජීවීන් අපිට සිද්ධ කරලා දෙන උදව් ප්‍රයෝජන නැත්නම් අපි ශුද්ධ ජීවීන් මේ පාවිච්චි කරන භාවිතා කරන අවස්ථා මොනවද මොන මොන තැන්වලදීද ශුද්ධ ජීවීන් කොහොමද අපිට උදව් වෙන්නේ මේවා අටේදිත් කතා කරලා තියෙනවා නේද ශුද්ධ ජීවීන් අපිට උදව් වෙන ආකාර ඔව් මොනවද ශුද්ධ ජීවීන් උදව් වෙන ආකාර කීපයක් කියන්නකො බලන්න මොනවද ශුද්ධ ජීවීන් ප්‍රයෝජනවත් වෙන අවස්ථා ආකාර ඖෂධ නිපදවීමට බේකරි ආශ්‍රිත නිෂ්පාදන වලට බේකර නිෂ්පාදන ද්‍රව්‍ය නිපදවීම පෝස් නිෂ්පාදනය නිපදවීමට තාර නිපදවීම එන්නත් නිපදවීමට තාර නිපදවීමට ඔව් ගොඩක් ඒවා දැන් කියවුණා එන්නත් හදන්න ඊට පස්සේ බේකර නිෂ්පාදන වලට කොම්පෝස්ට් පොහොර හදන්න ඊට අමතරව අර ප්‍රතිජීවක ඖෂධ හදන්න ගන්නවා මොනවද ප්‍රතිජීවක ඖෂධ කියන්නේ කියලා අපි තව පොඩ්ඩකින් බලමු කතා කරලා ඊළඟට ඔය කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට ඊළඟට ඔය කොහු කර්මාන්තයේදී මද්යසාර හදන්න පිනාකිරි හදන්න මෙහෙම ගොඩාක් කර්මාන්ත වලටම ශුද්ධ ජීවීන් පාවිච්චි කරනවා. එතන ශුද්ධ ජීවීන්ගේ බලපෑම් කියලා මේ මාතෘකාවක් ලියලා ප්‍රධාන මාතෘකාවක් ලියලා ශුද්ධ ජීවීන්ගේ බලපෑම් කියලා. එතකොට මේ බලපෑම් කියන එකත් ආපහු කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් හිතකර බලපෑම් අනිත් එක අහිතකර බලපෑම් කියලා. ශුද්ධ ජීවීන්ගේ බලපෑම් කියලා ඒක යටතේ ලියමු. ශුද්‍ර ජීවීන් හිතකර බලපෑම් මෙන්ම ශුද්‍ර ජීවීන් හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑම්ද හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑම්ද ඇති කරනු ලබයි. ශුද්ධ ජීවීන් හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑම්ද ඇති කරනු ලබයි. ඊළඟට මොනවද මේ ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් මේවා ටිකක් වැඩිපුර අපිට මතක තියාගන්න වෙනවා. අටේදිත් අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ටිකක් විස්තරාත්මකව දැනගන්න සිද්ධ වෙනවා. ඔතන වෙන පාඨකයන් නියමු තරුවක් දාලා ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් එක තරුවක් දාලා වෙනම ලියන්න. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් දැන් ශුද්‍ර ජීවීන් හිතකර විදිහට බලපෑම්
ඇති කරන ශේෂ්ත්‍ර කීපයක්ම තියෙනවා. එහෙම නැත්නම් මේගොල්ලන්ව පාවිච්චි කරන මේගොල්ලන්ව උදව් කරගන්න ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි ඔය කෘෂිකාර්මික ශේෂ්ත්‍රය. තව එකක් තමයි වෛද්‍ය ශේෂ්ත්‍රය. ඊළඟට විවිධ කර්මාන්ත. ඊට අමතරව පරිසර සංරක්ෂණයටත් අද වෙනකොට ශුද්‍ර ජීවීන් පාවිච්චියට ගන්නවා. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කියලා ලියපු තැන ඒක යටතේ ලියන්න ශුද්‍ර ජීවීන් විවිධ ශේෂ්ත්‍ර සඳහා ශුද්‍ර ජීවීන් විවිධ ශේෂ්ත්‍ර සඳහා භාවිතයට ගනු ලබයි. ශුද්‍ර ජීවීන් විවිධ ශේෂ්ත්‍ර සඳහා භාවිතයට ගනු ලබයි. එතකොට මේගොල්ලෝ භාවිතා කරන ශේෂ්ත්‍ර බැලුවොත් අර මේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රය උදාහරණ විදිහට ලියමු. එතන කෘෂිකර්මාන්තය උදාහරණ විදිහට ලියමු. කෘෂිකර්මාන්තය එක්ක පල්ලෙහාට ලියන්න තරු දාලා නැත්නම් කම දාලා ලියාගෙන යන්න. කෘෂිකර්මාන්තය ඊළඟ වෛද්‍ය විද්‍යාව තව එකක් තමයි විවිධ කර්මාන්ත. තවත් එකක් විදිහට ලියමු පරිසර සංරක්ෂණය. මේ ශේෂ්ත්‍ර ඇත්තටම ගත්තොත් මේ ශේෂ්ත්‍රවලදී එක එක දේවල් වලට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. එතකොට කෘෂිකර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, විවිධ කර්මාන්ත, පරිසර සංරක්ෂණය. දැන් අපි බලමු මේ එක එක ශේෂ්ත්‍රවල කොහොමද ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ගොඩක් ඒවා දන්නවා. කලින් ඉගෙනගත්ත තියපු අටේදී ඉගෙන ගත්ත ඒවාත් තියෙනවා. කෘෂිකර්මාන්තයට ශුද්‍ර ජීවීන් කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ අද වෙනකොට? අපි හිතන්නේ නැති විදිහටත් ශුද්‍ර ජීවීන් කෘෂිකර්මාන්තය සඳහා මේ පාවිච්චි කිරීම කරලා තියෙනවා. එකක් තමයි මේ ඔය නවීන තාක්ෂණය යටතේ ජාන තාක්ෂණය කියලා එකක් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ ජාන තාක්ෂණය පාවිච්චි කළා ඒ ශුද්‍ර ජීවීන් යොදාගෙන සමහර ආහාර භෝග වර්ගවල පෝෂණ ගුණය වැඩි කරලා තියෙනවා. රෝග වලට ඔරොත්තු දීමේ ගුණය වැඩි කරලා තියෙනවා. ඊට අමතරව වල් පැලෑටි නාශක විදිහට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා තියෙනවා. ඒවා මේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා ජාන වෙනස් කරලා ඒ ජාන කියලා කියන්නේ මේ ජීවීන්ගේ ලක්ෂණ ගබඩා වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය. ඒවා වෙනස් කිරීමෙන් ජීවීන්ගේ ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. මේවා ගැන ඉහළ පන්තිවලදී ඔයගොල්ලෝ වැඩිපුර ජාන සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. දැනට නිකන් මතක තියාගන්න මේ ওই පරම්පරාවෙන් පරම්පරාවට විවිධ ලක්ෂණ අරගෙන යන්නේ ජාන කියන ඒවා මගින්. ඒ ජාන ශුද්‍ර ජීවීන්ගෙත් තියෙනවා. ඒවා වෙනස් කරලා අපිට විවිධ ලක්ෂණ ඇති කරන්න පුළුවන්. එතන වෙනම තරුවක් දාලා ලියමු. කෘෂිකර්මාන්ත වෙන පාට කිලිවත් කමන්නේ. කෘෂිකර්මාන්තය සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. 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 දැන් මේ කෘෂිකර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් පාවිච්චිය ගත්තොත් මේකෙදී එකක් තමයි මේ ජාන තාක්ෂණය භාවිතා කරලා ප්‍රයෝජන ගන්න එක. ඒකෙත් තව මේ ආකාර කීපයකට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ජාන තාක්ෂණය
යටතේම තවත් ප්‍රයෝජන කීපයක් සඳහා පාවිච්චියට ගන්න පුළුවන්. ඒකේ වෙනම ලියමු ඥාන තාක්ෂණයේ භාවිතය කියලා. ඥාන තාක්ෂණයේ භාවිතය. ඥාන තාක්ෂණයේ භාවිතය. දැන් ඔය මේ වල් පැලෑටි විනාශ කරන්න සමහර ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඊට අමතරව මේ රන් කරල් සහල් කියලා සහල් වර්ගයක් හදලා තියෙනවා. ඒකෙදි විටමින් A අඩංගු කරලා පෝෂ්‍ය ගුණය වැඩි කරලා තියෙනවා මේ සහල් වල. ඒකෙදි බැක්ටීරියාවකගේ ජාන පාවිච්චි කරලා තියෙනවා මේ සඳහා. ජාන තාක්ෂණයේ භාවිතය කියන එක යටතේ ලියමු කෘෂිකර්මාන්තයේදී නියඟයට ඔරොත්තු දෙන භෝග වර්ග නිපදවා ගැනීමට ඒ වගේම තව එකක් විදියට ගන්න පුළුවන් දැන් ඔය මම අර කලින් කිව්වා වගේ මේ පෝෂ්‍ය ගුණය වැඩි ඒ විටමින් අඩංගු කළ රන් කරල් සහල් නිපදවීමට මේ සඳහා Erwinia uredivora බැක්ටීරියාවගේ මේ නම ලියන්න
ඇවේනියා ඉරෙඩවෝරා බැක්ටීරියාවගේ ජාන භාවිතා කර තිබේ. ජාන භාවිතා කර තිබේ. මේ නම යටින් ඔය ඉරක් ගහලා තියෙන මේ විද්‍යාත්මක නමක් ලියනකොට සාමාන්‍යයෙන් මේ විදිහට යටින් ඉරක් හඳිනවා. ඒ වගේම විද්‍යාත්මක නමක් ලියනකොට පළවෙනි අකුර කැපිටල් අකුරක් විදිහට ලියන්නේ. අනිත් සියලුම අකුරු සිම්පල් අකුරු විදිහට ලියන්නේ. ඒ වගේම ඉරිඟු ශාකවලටත් බැසිලස් තුරෙන්ජෙන්සිස් කියන බැක්ටීරියාවගේ ජානබද්ධ කරලා පලිබෝධකයන්ට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් ඒක නිපදව ගන්නවා. පලිබෝධකයෝ කියලා කියන්නේ මේ භෝග වගාවන්ට හානි කරන ශාක හෝ සත්තු. එතකොට මේ පලිබෝධකයන්ට විස සහිත රසායනික ද්‍රව්‍යයක් හදා ගන්නවා මේ ඉරිඟු ශාකවලට ජානබද්ධ කරලා තියෙනවා. ඒකත් ලියන්න වෙනම කරුණක් විදිහට ඉරිඟු ශාකවලට බැසිලස් තුරෙන්ජෙන්සිස් ඒ නම මතක තියාගන්න. බැසිලස් තුරෙන්ජෙන්සිස් බැසිලස් තුරෙන්ජෙන්සිස් බැක්ටීරියාවගේ බැසිලස් තුරෙන්ජෙන්සිස් බැක්ටීරියාවගේ ජාන බද්ධ කිරීමෙන් පලිබෝධකයන්ට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් නිපදවා ගනී. පලිබෝධකයන්ට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් නිපදවා ගනී. අර ඉස්සෙල්ලා මේ ඇවේනියා ඉරෙඩවෝරා කියන එකේ නම ලියාගත්තේ නැත්නම් හරියට ලියාගන්න. රන් කරල් සහල් හදනකොට ඒකේ අර විටමින් E නිපදව ගන්න ඇවේනියා ඉරෙඩවෝරා කියන බැක්ටීරියාවගේ ජාන තමයි පාවිච්චි කරන්නේ. ඒකේ නම හරියට ලිව්වේ නැත්නම් හරියට ලියන්න. ඇවේනියා ඉරෙඩවෝරා. ඒ වගේම අර බැසිලස් තුරෙන්ජෙන්සිස් තමයි දැන් කතා කරපු එක්කෙනා. පලිබෝධකයන්ට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් හදාගන්න ඉරිඟු ශාකවලට බද්ධ කරලා තියෙනවා බැසිලස් තුරෙන්ජෙන්සිස් කියන බැක්ටීරියාවගේ ජාන. බැසිලස් තුරෙන්ජෙන්සිස්
ඉරිඟු ශාක වලට බද්ධ කරලා තියෙනවා. ඒතර මේවා මේ කෘෂිකර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් ඥාන තාක්ෂණය යොදා ගන්න අවස්ථාව විදිහට ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේදී හිතකර විදිහට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා මේ ඥාන තාක්ෂණය උදව් කරගෙන. එතකොට තව කෘෂිකර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් යොදා ගන්න ආකාරයක් තමයි මේ නයිට්‍රජන් තිර කිරීම කියන ක්‍රියාවලියට. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ මේ දැන් වායුගෝලයේ වැඩිපුරම තියෙන වායු වර්ගය මතකද? හතේදී ඉගෙනගෙන තියෙනවා. වායුගෝලයේ වැඩිපුරම තියෙන වායු වර්ගය මතකද? මොකක්ද වායුගෝලයේ වැඩිපුරම තියෙන වායු වර්ගය? නයිට්‍රජන් වායු. සාමාන්‍ය කොච්චරක් විතර තියෙනවද? ඔව් කොච්චරක් විතර තියෙනවද ප්‍රතිශතය? 178ක් 178යි. 178ක් විතර තියෙනවා. ඔව්. එතකොට මේ නයිට්‍රජන් වායුව පොළවට ලබා ගන්න ලබා දෙන්න වැදගත් වෙන සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා. අර මූල ගැටිති බැක්ටීරියා කියන වර්ගය නිදිකුම්බා, දඹල, මුං ඇට වගේ ශාක මුල් ඇතුලේ රැඳිලා ඉන්නවා මේ මූල ගැටිති බැක්ටීරියා. රයිසෝබියම් කියලාත් කියනවා. අන්නේ බැක්ටීරියාවට පුළුවන් වායුගෝලයේ නයිට්‍රජන් උරා ගන්න. එතකොට ඒවා උරාගෙන ශාකයට දෙනවා. ශාකය මිය ගියාම ඒ ටික පොළොවට ලැබෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් පොහොර පොළොවට ලැබෙනවා මේ ශුද්‍ර ජීවීන් නිසා. ඉතින් මේකට වැදගත් වෙන ශුද්‍ර ජීවී කාණ්ඩයක් තමයි ඔය රයිසෝබියම් එහෙම නැත්නම් මූල ගැටිති බැක්ටීරියා. මේගොල්ලන්ට මූල ගැටිති බැක්ටීරියා කියලා කියන්නේ අර මං කලින් කියපු දඹල, මුං ඇට, නිදිකුම්බ වගේ ශාක මුල් වල තැන් තැන් වල තියෙන කුඩා ගැටිති වගේ. දැන් ගෙදර ඔය නිදිකුම්බ හැම තියෙනවා නම් නිදිකුම්බ පැලයක් පොඩ්ඩක් ගලවලා බලන්නකො මුල් ටික උඩට අරගෙන ඒකේ ඇතුලේ ගැටිති තියෙනවා නම් ඒ තියෙන්නේ මූල ගැටිති කියන ඒවා. ඒ බෑ ඔය මං කියපු රයිසෝබියම් බැක්ටීරියා නැත්නම් මූල ගැටිති බැක්ටීරියාව ඉන්නවා මූල ගැටිති තියෙනවා නම්. ඒගොල්ලෝ වායුගෝලයෙන් නයිට්‍රජන් වායු උරාගෙන ශාකයට දෙනවා. ඊට පස්සේ ශාකය මරුණාම පසටත් මේ නයිට්‍රජන් ලැබෙනවා. ඒ නිසා පස සරු වෙනවා. එතකොට මේක ස්වභාවිකව මේ ක්‍රියාවලිය මේ සිද්ධ වෙනවා. අර මූල ගැටිති ඇතුලේ රයිසෝබියම් සිටීම නිසා. වෙනම තරුවක් දාලා ලියන්න නයිට්‍රජන් තිර කිරීම කියලා. නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ මේ වායුගෝලයේ නයිට්‍රජන් පසට ශාකවලට ලබා දීම. ඒක ලියමු. ඒක යටතේ ලියමු. මෑ එක දිගට ඡේදයක් වගේ ලියන්නකො. මෑ බෝංචි දඹල මුං ඇට වැනි මේ ඔක්කොම ශාක මේ එක කුලයකට අයිති වෙන ඒ කුලයට කියන්නේ රනිල කුලය කියලා. රනිල කුලයේ මෑ බෝංචි මුං ඇට මෑ බෝංචි දඹල මුං ඇට වැනි රනිල කුලයේ ශාකවල වෙසෙන මූල ගැටිති බැක්ටීරියා. දැන් මේ මුල් වල තැන් තැන් වල මෙන්න මෙහෙම ගැටිති තියෙනවා. ඒවට කියන්නේ මූල ගැටිති. ඒව ඇතුලේ ඉන්න බැක්ටීරියා වර්ගයක්
ඒගොල්ලන්ට තමයි මූල ගැටිති බැක්ටීරියා කියන්නේ. සෙන මූල ගැටිති බැක්ටීරියා මගින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව මුල ගැටති බැක්ටීරියා මගින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව ලබා ගැනීම නයිට්‍රජන් තිර කිරීම ලෙස හඳුන්වයි. නයිට්‍රජන් තිර කිරීම ලෙස හඳුන්වයි. නයිට්‍රජන් තිර කිරීම ලෙස හඳුන්වයි. එතන ලියලා තියෙන මේ මූල ගැටිති බැක්ටීරියා මේගොල්ලන්ට කියනවා රයිසෝබියම් කියලා. මුල ගැටති බැක්ටීරියා රයිසෝබියම් ලෙසද හඳුන්වයි. ඒක වෙනම පාටකින් දීලා තියන්නකො මේ නම මතක තියාගන්න. මුල ගැටති බැක්ටීරියා රයිසෝබියම් ලෙසද හඳුන්වයි. මුල ගැටති බැක්ටීරියා රයිසෝබියම් ලෙසද හඳුන්වයි. මේ තියෙන්නේ රනිල ශාක මුලක මූල ගැටති පිහිටීම. පොඩ්ඩක් ඕක මතක් වෙන්න මේ මුලේ ස්වභාවයත් ඇඳලා තියන්න. රනිල ශාකයක තියෙන මූල ගැටති තමයි පෙන්නලා තියෙන්නේ. රූපෙත් පල්ලෙහෙන් ඇඳලා තියන්නකෝ. හරිද දැන්? මුල ඇඳලාද? දැන් මේ ඕක ස්වභාවිකව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නේ. ඒ කියන්නේ රනිල කුලේ ශාකවල මූල ගැටති ඇතුලේ රයිසෝබියම් බැක්ටීරියාව ජීවත් වීම නිසා වායුගෝලයෙන් නයිට්‍රජන් එතෙන්ට උරා ගන්නවා. හැබැයි දැන් මේක ඔය වාණිජ විදියට පාවිච්චි කරනවා වෙනම රයිසෝබියම් බැක්ටීරියාව නිපදවලා වගා බිම් වලට ඉහිනවා. එතකොට රයිසෝබියම් අර වායුගෝලයෙන් නයිට්‍රජන් උරා ගන්න නිසා වගා බිමට නයිට්‍රජන් ලැබෙනවා. ඊට අමතරව තව ඉන්නවා පසේ ස්වාධීනව වාසය කරන
ඇසොටොබැක්ටර් කියලා බැක්ටීරියා වර්ගයකුත්. මේවත් කෙලින්ම වගා බිම් වලට එකතු කරන්න පුළුවන්. ඒතර මේක කෘෂිකර්මාන්තයේ ශුද්ධජීවීන් පාවිච්චි කරන තවත් අවස්ථාවක් විදිහට ගත හැකි නයිට්‍රජන් තිර කිරීම සඳහා අර ස්වභාවික ඔය දේ වෙනවට අමතරව කෙලින්ම ඒ දේ කරන බැක්ටීරියා වගා බිම් වලට ඉහිනවා එකතු කරනවා. වෙන පාටකින් ලියමු වාණිජ වශයෙන් කියන විකිණීම සඳහා වාණිජ වශයෙන් රයිසෝබියම් බැක්ටීරියාව නිපදවා වාණිජ වශයෙන් රයිසෝබියම් බැක්ටීරියාව නිපදවා ඒවා වගා බිම් වලට එකතු කරයි. ඒවා වගා බිම් වලට එකතු කරයි. මීට අමතරව පසේ නිදහසේ වැඩෙන ඇසොටොබැක්ටර් නැමැති එනම් පොඩ්ඩක් මතක තියාගන්න ඇසොටොබැක්ටර් ඒව හයිලයිට් කරගන්න ඇසොටොබැක්ටර් නැමැති බැක්ටීරියාද ඍජුවම ඒ කියන්නේ කෙලින්ම ඍජුවම ඇසොටොබැක්ටර් නැමැති බැක්ටීරියාද ඍජුවම වගා බිම් වලට එකතු කරයි. එතන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර පසට නයිට්‍රජන් ලබා දීලා මේ වගාවේ අස්වැන්න වැඩි කරන එක. එතකොට ශුද්‍ර ජීවීන් වෙන වගා කරලා ඒගොල්ලන්ව අර වගා බිමට දානවා. එතකොට ඒගොල්ලෝ වායුගෝලයේ නයිට්‍රජන් උරාගෙන පස සරු කිරීමක් කරනවා. දැන් මේක මේ ඇත්තටම අර පොහොර දානවා වගේ වැඩක්. හැබැයි මෙතන පොහොර විදියට පාවිච්චි කරලා තියෙන ශුද්‍ර ජීවීන්නේ. ඒ නිසා මෙහෙම දාන ඒවාට කියනවා මේ ජීවීන්නේ දාන්නේ ජෛව පොහොර කියලා. ජෛව පොහොර. මේ විදියට ශුද්‍ර ජීවීන් පසට එකතු කිරීමට කියනවා ජෛව පොහොර කියලා. වෙන පාටකින් ලියමු ඒක තරුවක් දාලා. අලුත් රූලක වෙන වාක්‍යයක් විදිහට ලියමු. මෙලෙස පසට නයිට්‍රජන් ලබා දීමට දැන් මතකද එකතු කරපු ඒ බැක්ටීරියා වර්ග දෙක. එක වර්ගයක් තමයි ඇසොටොබැක්ටර් අනිත් වර්ගෙ මොකද්ද? රයිසෝබියම්. තම මූල ගැටති බැක්ටීරියා. මෙලෙස පසට නයිට්‍රජන් ලබා දීමට මූල ගැටිති බැක්ටීරියා හෝ ඔන්න රයිසෝබියම් කියලා ලියන්න පුළුවන්. මූල ගැටිති බැක්ටීරියා හෝ ඇසොටොබැක්ටර් මූල ගැටිති බැක්ටීරියා හෝ ඇසොටොබැක්ටර් බැක්ටීරියා වගා බිම් වලට
යොදා ගැනීම ජෛව පොහොර ලෙස හඳුන්වයි. ජෛව පොහොර ලෙස හඳුන්වයි. එතකොට දැන් සාමාන්‍ය අපි රසායනික ද්‍රව්‍යනේ දාන්නේ පොහොර විදියට. මෙතන කෙලිම ජීවීන් දානවා පොහොර විදියට. ජෛව පොහොර කියලා කියන්නේ. ඒකත් කෘෂි කර්මාන්තයේට ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීමක්. මේකෙන් ඇත්තටම කරන්නේ නයිට්‍රජන් තිර කිරීම. ඒ තිර කිරීම කියලා අදහස් කරන්නේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ශාකයට හෝ පසට උරා ගන්නවා. දැන් ශුද්‍ර ජීවීන් උරාගෙන ලබා දෙනවා. ඊළඟට තව තියෙනවා ඔකට දන්න එක කෘෂි කර්මාන්තයේදී පාවිච්චි වෙන මේ දැන් මේ අපි සාමාන්‍යයෙන් කරන දෙයක් නේ කොම්පෝස්ට් පොහොර භෝග වගාවන් වලට දාන එක රසායනික පොහොර වෙනුවට. මොනවද කොම්පෝස්ට් පොහොර කියන්නේ? කොහොමද කොම්පෝස්ට් පොහොර හදන්නේ? ඔව් ගෙදර නම් ගෙවත්තේ අතු ගාලා මේ එකතු වෙන කොළ ටික අපිට එක ගොඩකට ගහලා හරි වලකට දාලා හරි නැත්නම් අර කූඩේකට දාලා හරි ජීව කොටු කියලා හඳුන්වන කෝටු වලින් වට කරපු ඒ වගේ තැනකට දාලා හරි මේ ටිකක් කල් තිබ්බහම ඒ කොළරොඩු දි รา පත් වෙලා පොහොර බවට පත් වෙනවා. ඒතර මේ දි รา පත් වීම කරන්නේ කවුද? ශුද්‍ර ජීවීන්. මෙහෙම හදාගන්න පොහොර කොම්පෝස්ට් පොහොර කියලා කියනවා. ස්වභාවික ද්‍රව්‍ය වලින්මයි හදාගන්නේ. එතකොට මේ සඳහා උදව් වෙන්නේ බැක්ටීරියා සහ දිලීර කියන ශුද්‍ර ජීවී කාණ්ඩ දෙක. වෙනම තරුවක් දාලා ලියමු කොම්පෝස්ට් සෑදීම. කොම්පෝස්ට් සෑදීම. එතෙන්දිත් ඒකට ශුද්‍ර ජීවීන් පාවිච්චි වෙලා තියෙනවා භෝග වගාවන් වලට. දැන් කෘෂි කර්මාන්තයේදී කොම්පෝස්ට් හදනකොට කොම්පෝස්ට් සෑදීම. ඒක ලියමු ඊට පස්සේ ගෙවත්තේ එකතු වන කොළරොඩු සත්ව මල ආදිය ගෙවත්තේ එකතු වන කොළරොඩු සත්ව මල ආදිය ශුද්‍ර ජීවීන් උදව්වෙන් දි รา පත් කර කොම්පෝස්ට් සාදනු ලැබේ. කොම්පෝස්ට් සාදනු ලැබේ. කොම්පෝස්ට් සාදනු ලැබේ. මේකෙදි දැන් අර බැක්ටීරියා සහ දිලීර කියන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ දෙක තමයි බොහෝ වෙලාවට ওই දේවල් දි รา පත් කරන්න උදව් වෙන්නේ. ඒකෙම ලියන්න මෙහිදී කොම්පෝස්ට් වල කාබනික ද්‍රව්‍ය
කොම්පෝස්ට් වල කාබනික ද්‍රව්‍ය අර දි รา පත් කිරීමට කියනවා නමක් වියෝජනය කියලා. වියෝජනය කාබනික ද්‍රව්‍ය වියෝජනය සිදු කරන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනය සිදු කරන්නේ බැක්ටීරියා සහ දිලීර යන ක්ෂුද්‍රජීවී කාණ්ඩ මගිනි. බැක්ටීරියා සහ දිලීර යන ක්ෂුද්‍රජීවී කාණ්ඩ මගිනි. එතකොට මේ බැක්ටීරියා සහ දිලීර කියන ක්ෂුද්‍රජීවී කාණ්ඩ දෙක තමයි මේ කොම්පෝස්ට් හදනකොට වැඩිපුරම උදව් වෙන්නේ අර ශාක සත්ව කොටස් වියෝජනය කරන්න නැත්නම් දි รา පත් කරන්න. ඊළඟට තව මේ කෘෂිකර්මාන්තයේදී තව වගා කටයුතු වලදී මේ උදව් වෙන ආකාරයක් තමයි ක්ෂුද්‍රජීවීන් පලිබෝධනාශක විදියට පාවිච්චි වෙනවා. දැන් මම කලිනුත් කිව්වා පලිබෝධකයන් කියන්නේ වගාවන්ට හානි කරන ශාක හෝ සත්තු. පලිබෝධකයෝ. ඒගොල්ලෝ විනාශ කරන්න, ඒගොල්ලෝ මර්ධනය කරන්න මේ ක්ෂුද්‍රජීවීන් පාවිච්චි කරොත් ඒකට කියනවා ජෛව පලිබෝධනාශක කියලා. ජෛව පලිබෝධනාශක කියලා කියන්නේ. ඒ කියන්නේ වගාවන්ට හානි කරන ජීවීන්ට කියන්නේ කවුද? පලිබෝධකයෝ. ඒ පලිබෝධකයෝ විනාශකරන්න පලිබෝධකයන් විනාශකරන්න ක්ෂුද්‍රජීවීන් පාවිච්චි කරොත් ඒවට කියනවා ජෛව පලිබෝධනාශක කියලා. බොහෝ වෙලාවට පරිබෝධනාශක විදියට මේ කෘතිම විෂ රසායනික ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. හැබැයි දැන් හොයාගෙන තියෙනවා සමහර ක්ෂුද්‍රජීවීන් පාවිච්චි කරන්න පුළුවන් කියලා අර පලිබෝධකයෝ මර්ධනයට. දැන් එහෙම එක අවස්ථාවක් තමයි ඔය ජලාශවල වැඩනවනේ සැල්වීනියා කියලා පාසි වර්ගයක්. ඒක වල් පැලෑටියක්. මුළු ජලාශෙම වහගෙන යනවා. කොළ පාට වෙලා මතු පිට වහනවා. එතකොට මේ අල්ටනේරියා කියලා දිලීරයක් පාවිච්චි කරනවා මේ සැල්වීනියා විනාශ කරන්න. මේ අල්ටනේරියා කියන දිලීරය ජෛව පලිබෝධනාශකයක් විදිහට තමයි යොදාගන්නේ. එතන වෙනම තරුවක් දාලා ලියන්න ජෛව පලිබෝධනාශක ලෙස භාවිතා කිරීම. මේ අපි කියාගෙන යන්නේ අර කෘෂිකර්මාන්තයේදී මේ ක්ෂුද්‍රජීවීන් හිතකර විදිහට යොදා ගන්න ආකාර. තරුවක් දාලා ලියමු ජෛව පලිබෝධනාශක ලෙස භාවිතා කිරීම. ජෛව පලිබෝධනාශක ලෙස භාවිතා කිරීම. ජෛව පලිබෝධනාශක ලෙස භාවිතා කිරීම. ඉස්සෙල්ලා කිලියෝ මේ පලිබෝධකයන් කියන්නේ කාටද කියන එක. ඒක යටතේ ලියමු. භෝග වගාවන්ට හානි කරන භෝග වගාවන්ට හානි කරන සතුන්
විශේෂයෙන්ම කෘමි සත්තු භෝග වගාවන්ට හානි කරන සතුන් පලිබෝධකයන් නම් වේ. පලිබෝධකයන් නම් වේ. ඔවුන් මර්ධනය සඳහා ඔවුන් මර්ධනය කියන්නේ නැති කළ දාන්න. ඔවුන් මර්ධනය සඳහා සමහර ශුද්‍ර ජීවීන් ඔවුන් මර්ධනය සඳහා සමහර ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම ජෛව පලිබෝධනාශක ලෙස හැඳින්වේ. භාවිතා කිරීම ජෛව පලිබෝධනාශක ලෙස හැඳින්වේ. ජෛව පලිබෝධනාශක ලෙස හැඳින්වේ. ජෛව පලිබෝධනාශක ලෙස හැඳින්වේ. ඒතර මතක තියාගන්න පලිබෝධකයෝ කියන්නේ භෝග වගාවන්ට හානි කරන කෘමි සත්තු විශේෂයෙන්ම. ඒතර ඒ සත්තුන්ව මර්ධනය කරන්න වෙනත් ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චි කරොත් ඒකට කියනවා මොකක් කියලාද? ජෛව පලිබෝධ නාශක කියලා. දැන් එහෙම ඒ ජෛව පලිබෝධ නාශකයක් විදිහට පාවිච්චි කරන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක් තමයි මම අර කලින් කිව්වේ. වෙන පාඨකෙන් ලියලා තියන්න. මෙලෙස සැල්වේනියා නැමැති ජලජ වල්පැලෑටිය මර්ධනය සඳහා විනාශ කිරීම සඳහා ඇල්ටනේරියා නැමැති දිලීරය යොදා ගනි. ඇල්ටනේරියා නැමැති දිලීරය යොදා ගනි. සැල්වීනියා මර්ධනයටයි මේක ගන්න. එතකොට මේ ජෛව පලිබෝධකයක් පාවිච්චි වෙන අවස්ථාවක්. ජලාශවල හැදෙන සැල්වීනියා විනාශ කරන්න ජෛව පලිබෝධකයක් විදිහට ඇල්ටනේරියා කියන දිලීරය පාවිච්චි කරනවා. හරි, මේ කතා කරපු ඔක්කොම දැන් කෘෂි කර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීම හිතකර විදිහට. හරි, ඕවගේම දැන් මේ වෛද්‍ය ශාස්ත්‍රයේදීත් වෛද්‍ය විද්‍යාවේදීත් ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා හිතකර විදියට. හරි, වෙනම දැන් අර අනුමාත්‍රකාවක් වගේ ලියන්න වෛද්‍ය විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත කියලා. වෛද්‍ය විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත. මොන විදිහටද මේ වෛද්‍ය විද්‍යාවේදී නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේදී
ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත එහෙම අනුමාතෘකාවක් ඉදිරියට ලියන්න. එතකොට යම් යම් ශුද්‍ර ජීවීන්ගෙන්ම වැළඳෙන රෝග සුවපත් කරන්න මේ අපි දන්නවා යම් යම් බෙහෙත් වර්ග දෙනවා ප්‍රතිජීවක ඖෂධ කියලා. ප්‍රතිජීවක ඖෂධ හදන්නේ වෙන ශුද්‍ර ජීවියකින්ම ගන්න රසායනික ද්‍රව්‍ය වලින්. එතකොට අපිට වෛද්‍ය ශාස්ත්‍රයේදී හම්බ වෙන මේ ප්‍රතිජීවක ඖෂධ කියන ඒවා ඇන්ටිබයොටික්ස් කියලා කියන්නේ. ඒ ශුද්‍ර ජීවී ආසාදන වලට දෙන බෙහෙත්. ඒවා හදන්න වෙනත් ශුද්‍ර ජීවීන්ගේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන තියෙනවා. ඒවට කියනවා ප්‍රතිජීවක ඖෂධ කියලා. එතන මේ ප්‍රතිජීවක කියලා කියන්නේ එක් ශුද්‍ර ජීවියෙක්ගෙන් දේහේ නිපද වෙලා වෙනත් ශුද්‍ර ජීවියෙකුට හානි කරන්න, අඩපණ කරන්න, විනාශ කරන්න යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය. ඒවට කියන්නේ ප්‍රතිජීවක. ඒවා පාවිච්චි කරලා හදපු ඖෂධ තමයි ප්‍රතිජීවක ඖෂධ කියන්නේ. යම් ශුද්‍ර ජීවියෙක්ගේ දේහේ නිපද වෙලා ඒ රසායනික ද්‍රව්‍ය වෙන ශුද්‍ර ජීවියෙක්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න යොදා ගන්නවා නම් ඒකට කියන්නේ ප්‍රතිජීවකයක් කියලා. එතන අනුමාතෘකාවක් ලිව්වනේ. ඊට පස්සේ සරුවක් දාලා ලියන්න ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක නිපදවීම සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධ කියලාත් කියනවා. ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් කියන ඒවා. ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක නිපදවීම. ඊට පස්සේ වෙන පාඩකින් ලියමු එකට අපි කිසියම් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වී කිසියම් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වී වෙනත් ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට වෙනත් ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හඳුන්වයි. මුලින්ම මේ ප්‍රතිජීවක හොයා ගැනීම කළේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියලා විද්‍යාඥයෙක්. එයා මේ යම් පරීක්ෂණයකට මේ බැක්ටීරියා රෝපණ මාධ්‍යයක වගා කරනවා. බැක්ටීරියා කාණ්ඩයක් ඔය විද්‍යාගාරයක් ඇතුලේ වගා කරනවා. ඊට පස්සේ එහෙම වගා කරන මේ භාජන කීපයක් හදලා තිබ්බහම එයා දකිනවා දින කීපයකට පස්සේ සමහර භාජනවල අර සමහර බැක්ටීරියා විශාල ප්‍රදේශයක විනාශ වෙලා ගිහිල්ලා. ඊට පස්සේ එයා බලනවා මේක පරීක්ෂණ කරලා ඇයි කියලා. එතකොට එයා දකිනවා මේ ප්‍රදේශවල තියෙනවා වෙනත් දිලීර වර්ගයක්. එයා හොයා ගන්නවා මේ දිලීරයෙන් පිට කරන යම් රසායනික ද්‍රව්‍යයක් ඒ නිසා අර බැක්ටීරියා මිය යනවා කියලා. ඒක තමයි මුල්ම ප්‍රතිජීවක සොයා ගැනීම. ඒකෙන් හදපු මුල්ම ප්‍රතිජීවක ඖෂධය තමයි පෙනිසිලින් කියන ඖෂධය. පෙනිසිලියම් කියන දිලීරයෙන් තමයි පෙනිසිලින් හදලා තියෙන්නේ. ඒක එතකොට අර සමහර බැක්ටීරියා වර්ග වලට හානි කරයි. ඒක අද ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. ගොඩක් ප්‍රතිජීවක හදලා තියෙන්නේ බැක්ටීරියා රෝග මර්ධනය කරන්න පුළුවන් විදිහට දිලීර වලින් ගත්ත රසායනික ද්‍රව්‍ය මගින්. හැබැයි සමහර ඒවා හදලා තියෙනවා බැක්ටීරියාවගෙන් අරගෙන දිලීර මගින් ඇතිවෙන රෝග පාලනය කරන්න මර්ධනය කරන්නත්. වැඩිපුරම තියෙන්නේ බැක්ටීරියා රෝග මර්ධනය සඳහා දිලීර වලින් ගත්ත ප්‍රතිජීවක විදිහට. උතන වෙනම රුවලක ලියන්න
මුලින්ම සාධන ලද ප්‍රතිජීවකය පෙනිසිලින් නම් වේ. මෙය නිපදවා ගනු ලැබුවේ Penicillium notatum. මේ නිපදවා ගනු ලැබුවේ Penicillium notatum. නැමැති දිලීරය මගිනි. එය මුලින්ම සොයා ගන්නා ලද්දේ Alexander Fleming. Alexander Fleming නැමැති විද්‍යාඥයාය. ඒක තමයි අතර මුලින්ම ලෝකේ හදපු ප්‍රතිජීවක ඖෂධය පෙනිසිලින්. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තමයි මේක මුලින්ම හොයාගන්නේ. දැන් දිලීර සහ බැක්ටීරියා කියන ක්ෂුද්‍රජීවී වලින් හැදෙන රෝග සඳහා මේ දිලීර බැක්ටීරියා වලින්ම ගන්න රසායනික ද්‍රව්‍ය වලින් හදපු විවිධ ප්‍රතිජීවක ඖෂධ අද වෙනකොට තියෙනවා. ගොඩක් තියෙනවා. හැබැයි වැඩිපුරම තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ අර බැක්ටීරියා මේ රෝග මර්ධනයේට දිලීර වල රසායනික ද්‍රව්‍ය වලින් හදපු ඖෂධ. අලුතින් රූලක ලියමු. බොහෝ ප්‍රතිජීවක අද වන විට සාදා තිබේ. බොහෝ ප්‍රතිජීවක අද වන විට සාදා තිබේ. වැඩි ප්‍රමාණයක් සාදා තිබෙන්නේ දිලීර වර්ග වලින් ලබාගත් රසායනික ද්‍රව්‍ය මගිනි. වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ දිලීර වර්ග වලින් ගත්ත රසායනික ද්‍රව්‍ය වලින් හදපු ප්‍රතිජීවක. මේවා බැක්ටීරියා රෝග මර්ධනයට භාවිතා වේ.
බැක්ටීරියා රෝග මර්ධනයට භාවිතා වේ. මේවා බැක්ටීරියා රෝග මර්ධනයට භාවිතා වේ. උදාහරණ විදියට ගත්තොත් මේ එන දිලීර වලින් ගන්න රසායනික ද්‍රව වලින් හදපු ප්‍රතිජීවක ගත්තොත් උදාහරණ කීපයක් ගත්තොත් මේ දිලීර මගින් සෑදූ ප්‍රතිජීවක කීපයක් ගත්තොත් දිලීර මගින් සෑදූ ප්‍රතිජීවක කියලා උදාහරණ කීපයක් ලියමු. අර ඉස්සලා කියව පෙනිසිලින්, ඊළඟ තියෙනවා ටෙට්‍රාසයික්ලින්, ඒ වගේම එරිත්‍රොමයිසින්, ඇමොක්සිලින්, මේ නම් වලින් හඳුන්වන ඒවා ඔක්කොම දිලීර වලින් හදපු ප්‍රතිජීවක. ඇමොක්සිලින් මේ ඔක්කොම එතකොට දිලීර වලින් හදපු බැක්ටීරියා රෝග මර්ධනයට පාවිච්චි වෙන ප්‍රතිජීවක. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න විභාග ප්‍රශ්න වලදීම අහන්න පුළුවන් බැක්ටීරියා වලින් ගත්ත රසායනික ද්‍රව වලින් හදපු දිලීර මර්ධනය කරන ප්‍රතිජීවකයක් තියෙනවා. මේ ටික ඉස්සෙල්ලා සටහන් කරගෙන දිලීර මගින් සෑදූ ප්‍රතිජීවක පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින්, ඇමොක්සිලින්. ඊට පස්සේ වෙනම් පාටකින් ලියමු දිලීර මර්ධනය සඳහා නිපද වූ ප්‍රතිජීවකයකි. දිලීර මර්ධනය සඳහා නිපද වූ ප්‍රතිජීවකයකි ග්‍රීසියෝෆුල්වින්. එක හයිලයිට් කරගන්න නම. ඒක විශේෂයෙන් මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලදී එහෙම අහන්න පුළුවන් එකක්. දිලීර මර්ධනයට හදපු ප්‍රතිජීවකය මොකක්ද කියලා. ඉතින් මේකේ මේ පාඩම් කරගන්න කොටස් ටිකක් තියෙනවා. දැන් ශුද්ධ ජීවීන් අපිට බලපෑම් කරන හිතකර විදිහට බලපෑම් කරන ශේෂ්ඨ මූලික වර්ග දෙකක එක එක ශුද්ධ ජීවී කාණ්ඩ එක එක ප්‍රයෝජන ඇති කරන්නේ කොහොමද කියන එක අපි කතා කළේ. එතකොට කෘෂි කර්මාන්තයේදී ශුද්ධ ජීවීන් යොදා ගන්නවා කියලා කිව්වා. එකක් තමයි ওই පෝෂණ ගුණය වැඩි කරන්න වේනියා, ඉරඩ වේරා වගේ බැක්ටීරියා. ඊළඟට පලිබෝධකයන්ට විෂ රසායනික ද්‍රව්‍යයක් නිපදවන බැසිලස් තුරෙන්ජෙන්සිස් ඉරිගු ශාක වලට සම්බන්ධ කරලා තියෙනවා කිව්වා. ඊට අමතරව රස වැඩි කරන්න, පෝෂක ගුණය වැඩි කරන්න, මේ නියගයට ඔරොත්තු දෙන්න, ඒ වගේ ලක්ෂණ ඇති කරන්නත් ජාන තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ ශුද්ධ ජීවීන්ගේ ජාන පාවිච්චි කරලා ශාක වල මේ ගුණාංග ඇති කරලා තියෙනවා. අනිත් එක තමයි නයිට්‍රජන් තිර කිරීම. වායුගෝලීය නයිට්‍රජන් ශාකයට හෝ පසට ලබා දීම තමයි තිර කිරීම කියන්නේ. ඒක ස්වභාවිකව කරනවා මූලකැටති බැක්ටීරියා. ඉතින් මේ මූලකැටති බැක්ටීරියා වාණිජව නිපදවල වගා බිම් වලට විසිරුවා හරිනවා. ඉතින් එතකොට මේකෙන් අර පළදා වැඩි කරගන්න පුළුවන් වගා බිමේ. ඒ වගේම ස්වභාවික පසේ ඉන්න ඇසොටොබැක්ටර් කියන බැක්ටීරියා වර්ගයක් එයාටත් නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. වායුගෝලීය නයිට්‍රජන් ඇදලා උරා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලොත් පසට දැම්මහම පසට නයිට්‍රජන් ලැබෙනවා.
එතකොට වෙනම අර කෘත්‍රිමව පොහොර දාන්න ඕනේ නැහැ. මේකොල්ල පොහොර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේවට කියනවා ජෛව පොහොර කියලා. ඊළඟට පලිබෝධනාශක විදියට ජෛව පලිබෝධනාශක විදියටත් ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. වගාවන්ට හානි කරන කෘමීන් නැත්නම් කෘමි පලිබෝධකයන් විනාශ කරන්න සමහර ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඊළඟට අපි කව වෛද්‍ය ශාස්ත්‍රයේදී එකක් තමයි ඔය ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක කියන්නේ එක ශුද්‍ර ජීවියෙක්ගෙන් ලබා ගන්න රසායනික ද්‍රව්‍යයක් වෙන ශුද්‍ර ජීවියෙක් මර්ධනයට යොදා ගන්නවා නම් එහෙම ඒකට කියන්නේ ප්‍රතිජීවකයක්. ඉතින් ඒවා ඖෂධ විදියට හදලා තියෙනවා. වැඩිපුරම තියෙන්නේ දිලීර වලින් ගන්න බැක්ටීරියා විනාශ කරන ප්‍රතිජීවක. එතකොට එරිත්‍රොමයිසින්, ඇමොක්සිලින්, පෙනිසිලින් ඒවා ඔක්කොම දිලීර වලින් ගන්න රසායනික ද්‍රව්‍ය වලින් බැක්ටීරියා රෝග මර්ධනය කරනවා. හැබැයි දිලීර රෝග මර්ධනය කරන්න හදපු ප්‍රතිජීවකයක් විදියට කිව්වා මේ ග්‍රීසියෝ ෆුල්වින් කියන ප්‍රතිජීවකය. ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේදී තව මේ ප්‍රතිජීවක නිපදවීමට අමතරව තව පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා ශුද්ධ ජීවීන්. ඒක දැන් ඔය එන්නත් කිරීම කියන එක පොඩි කාලේ ඔයගොල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්නේ. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුදු දෙකමාරෙන් අවුරුදු 3න් එහෙමත් ඉන්ජෙක්ෂන් ගහලා ඇති. ඉස්කෝලේ හිටියා නම් 7 වසරේදී ඉන්ජෙක්ෂන් ගැහුවා මතක ඇති සමහර අයට. ඒවට කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත්. ප්‍රතිශක්තිකරණ එන්නත්. දැන් එහෙම එකක් තමයි ඔය කොවිඩ් වලටත් ඔය දැන් එන්නතත් හදලා තියෙනවා කියලා කියන්නේත් එහෙම ප්‍රතිශක්තිකරණ එන්නත. ප්‍රතිශක්තිකරණය කියන්නේ මේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ලබා දීමක්. ඒතර ඒ එන්නත් විදියට පාවිච්චි කරලා තියෙන්නේ එක්ක ශුද්‍ර ජීවීන් අඩපණ කරලා නැත්නම් ශුද්‍ර ජීවීන්ගෙන් ගන්න රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන්ගේ කොටස් මියගිය ශුද්‍ර ජීවීන් වෙන්න පුළුවන්. ඒවා තමයි අර එන්නත විදියට අපේ ඇඟට ඇතුල් කරන්නේ. ඒතර මොකටද එහෙම කරන්නේ? ඇයි මොකක්ද ඒකෙන් ලැබෙන වාසිය කියන එක අපි අනිත් දවසේ කතා කරමු. මේ ප්‍රතිජීවක වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්නත් ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා තියෙනවා. ඒකත් එතකොට ඒක ප්‍රයෝජනයක්. ඒක අපි අනිත් දවසේ වඩා විස්තරාත්මකව කතා කරමු. එහෙනම් අදට මේ කාරණා ටික කරලා ඉවර කරමු. හැබැයි මේ සමහර විට ඔයගොල්ලෝට මේ දැන් ඉදිරියේදී පාස්වර්ඩ් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ පාස්වර්ඩ් එක ඉදිරියේදී මම දැම්මොත් ගෲප් එකට දානවා මෙහෙම පාස්වර්ඩ් එකක් දැම්මා කියලා. ඒක සාමාන්‍යයෙන් එන්නේ නම් ඔයගොල්ලන්ගේ අර ෆීස් ගෙවුවා මැසේජ් එන නම්බර එක මෙහෙට දීලා තිබිච්ච එකට. ඒකට තමයි එන්නේ සාමාන්‍ය මැසේජ් එකක් විදියට. එන සතිය විතර සමහරට එහෙම මැසේජ් එකක් විදියට එයි පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි කියලා. ඒක ආවොත් ලියලා තියාගන්න. හැබැයි මේ පාස්වර්ඩ් එක වෙන කාටවත් දෙන්න එපා. ඉදිරියේදී ඔයගොල්ලන්ට ඔය වීඩියෝ බලන්න සහ මේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඒක උවමනා වෙයි. එතකොට අර කලින් දුන්න පාස්වර්ඩ් ඔක්කොම අහුසු වෙලා යනවා. මේ අලුත් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක වෙන කාටවත් දෙන්න එපා. මොකද වෙන අයකට දැන් කොයි වෙලේ හරි ඔයගොල්ලෝ දුන්නොත් එයාට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔබට පාවිච්චි කරන්න බැරුව යනවා. මොකද මේ පාස්වර්ඩ් එකකින් එකවර දෙන්නෙකුට වීඩියෝ බලන්න හෝ මේ ඔන්ලයින් ක්ලාස් වලට එන්න බැරුව යනවා. ඒ හින්දා ඒක තමන්ට පුද්ගලික එවන එකක්. ඒක වෙන කාටවත් දෙන්න එපා. ආවහම ඔයාලා ලියලා තියාගන්න. මේ ඒක දානවා නම් මම ගෲප් එකට දානවා දැම්මා කියලා. එතකොට ඒ දාලා දවසක් විතර යනකොට ආවේ නැත්තම් මොකද්ද කරන්න ඕනේ කියලාත් මම ඒකේ දානවා. එහෙම මේ පාස්වර්ඩ් එක ආවේ නැත්තම් ඒක මම ඉදිරියේදී මේ ගෲප් එකට දාන්නම්. එහෙනම් පාස්වර්ඩ් එක එව්වද නැද්ද කියලා. එතකොට එවලා ඔයගොල්ලන්ට හම්බුනේ නැත්තම් මොකද්ද කරන්න ඕනේ කියන එකත් මම ගෲප් එකේ දාන්නම්. අදට එහෙමනම් මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. Thank you, sir.